ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත බික්කවෝ ධර්ම ශ්‍රවණාභිලාෂී සත්පුරුෂ පින්වත්නි ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනම බදාදා දිනය කේන්ද්‍ර කරගෙන මේ සන්ධ්‍යා භාගයේ සූම් තාක්ෂණයේ ඔස්සේ සංවිධානය කරගත්ත ධර්ම දේශනා මාලාවේ බොහෝ කලකට පස්සේ මම ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට ඕනේ කියන අදහස ඇති කරගත්තා මේ පින්වත් පිරිසත් එක්ක. ඒකට විශේෂ හේතුව තමයි හෙට දිනේට යෙදෙන පොසොන් පුර පසළොස්වක් පෝය දවස කේන්ද්‍ර කරගෙන අපි නානාවිද ආමිස ප්‍රතිපත්ති පූජාවන් තුලින් තථාගතයන් වහන්සේ පිදීමටත් ඒ පිදීම යනු කවරක්ද යන්න හඳුනා ගැනීමටත් මම මේ ධර්මානුශාසනාව කේන්ද්‍ර කර ගන්නවා. මේ වෙලාවේදී අති ගෞරවාර්හ හාල්යාලේ විමල රතන ලොකු හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරමින් පින්වත් ඔබ ජිනීවා නුවර කේන්ද්‍ර කර ගනිමින් ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, එංගලන්තය ආදී ලෝකවාසී බෞද්ධ ජනතාව ශ්‍රී ලාංකීය පුද්ගලයන් හැටියට සිංහල බස හසුරුවන ඔබ අප හැමදෙනාම හෙට දවස අතිශය විශේෂත්වයෙන් සඳහන් කරනවා දක්වනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාය ඒ උතුම් වූ පුසොන් පුර පසළොස්වක් පෝය දවස අප කොයි කාටත් අතිශය උත්කර්ෂයෙන් සැමරිය යුතු සමරාගත හැකි අවස්ථාවක් හැටියට ලාංකේය ජන විඥානයේ තුල මනස තුල කිඳා බහැපු කාරණයක්. ඔබ දන්නවා මොනතරම් අපහසු අසීරුතා මැද්දේ වුවත් බොහෝ ජනතාවක් ආහාර, සනීපාරක්ෂක, නවාතැන් මේ කිසිවත් නොතකා මේ පොසොන් පෝය දවසට අනුරාධපුරයට පැමිණෙනවා. ඒ වගේ සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයක් ඇද බැඳ තබාගත්ත මේ පොසොන් පුර පසළොස්වක් පෝය දවස හෙට දිනයට යෙදී තියෙනවා 2021 වර්ෂයේ. IBF ආයතනය ඒ වෙනුවෙන් ඉරිදා දවසේ සීල සමාදාන වැඩසටහනක් සිරිත් පරිදි මාසයේ අන්තිම ඉරිදා සංවිධානය කරලා තියෙනවා. පින්වත් ඔබට එයත් අවස්ථාවක් කරගත හැකි. මම කිව්වා බුදු පියාණන් වහන්සේ පුදනවා වගේම ඒ පිදීම යනු කුමක්ද කියන කාරණයෙන් සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේ යම්කිසි කෙනෙක් සරණ ගියා නම් ඒ උන්වහන්සේ ගමන්ගත් මාවතේ ගමන් කරන්නට කරන උත්සාහයක් කියන කාරණය. ඉතින් මේ මිහිඳු හාමුදුරුවන්ගේ ලංකා ගමනය සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. ඔබට මට කොයි කාටත් දහම් පාසල් ගිහිල්ලා තියෙනවා නම් මතක තියෙන ගාතාව. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ ඇයි කියන කාරණේ කියන ගාථා ධර්මය. ධම්ම රාජස්ස ශාවකා ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවක වූ මම ඔබට අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියා කියන පණිවිඩය වංශකථා සාහිත්‍යය තුල සඳහන් වෙනවා. වංශකථාවල සඳහන් වෙනවා. පින්වත්නි මේ විනය පරම්පරාවකින් පැවතෙන ලාංකීය භික්ෂු ශාසනය විනය භික්ෂු විනය මත පදනම් වෙච්ච සම්බුද්ධ ශාසනයේ අතුරු කිල්ලක් කිව්වොත් නිවැරදි. විනය බාරව හිටපු උපාලි මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් මේ ශාසනයෙහි විනය පිළිබඳව යම්කිසි ජේෂ්ඨත්වයක් ඉසිලුවා නම් බුදු පියාණන් වහන්සේ සමීපයෙහි හිඳ ඒ පිළිබඳව බුදු මුවින් වර්ණිත යම් භික්ෂුවක් වුණා නම් ඒ උපාලි මහරහතන් වහන්සේ. උපාලි හාමුදුරුවෝ විනයදර භික්ෂූන් අතර අගතැන්පත් හාමුදුරුවෝ. මනාව හික්මුණු ප්‍රාතිමෝක්ෂාදී සංවර සීලයෙන් සංවෘත වූ කෙලෙසුන් නැසූ ඒ මහෝත්තමයාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ අනාගතයේ වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ අනාගතයේ වෙනුවෙන් කියලා කියන්නේ සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සියලු පව් කයින් වචනෙන් සිතින් සිද්ධ වෙන තමන්ටත් අනුන්ටත් අවඩදායක වෙච්ච යම්කිසි ක්‍රියාවක් වේ නම් යම්කිසි භාෂණයක් වේ නම් යම්කිසි සිතුවිල්ලක් වේ නම් ඒ සියල්ල දුරුකොට තබා ගන්නටත් කුසලයේ සිත පිහිටවන්නටත් තමන්ට වැඩදාය වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම අනුන්ට වැඩදායක ලෙසත් යම්කිසි කෙනෙක් උපදවා ගන්නවා නම් භාවිත කර ගන්නවා නම් බහුලීගත කර ගන්නවා නම් ලෞකික වශයෙන් හෝ වේවා ලෝකෝත්තර වශයෙන් මේ වැඩෙන කුසල් දහම්හි සංවර්ධනය අපි කොයි කාටත් මේ සංසාර ගමනේ බුද්ධ වචනය හැටියට උපකාර කරනවා. සචිත්ත පරියෝදපනං මේ සිත දමනය කර ගන්නවා නම් රාගයට නොඇති, ද්වේෂයට නොඇති, මෝහයට නොඇති මෙන්න මේ කියන්නා වූ උපදේශයන් සක්‍රීය වූ ජීවිතයක් ගත කිරීම උදෙසා තථාගතයන් වහන්සේගේ වචනය භාවිත කරන සුපින්වතුන්ට මනා වූ පුරපසළොස්වක පෝයක් තමයි හෙට දිනේට උදා වෙන්නේ. මෙවැනි කරුණාකාරණා ගණනාවක් සමීපයේහි තබාගෙන ඔබ මේ දහම් ශ්‍රවණය කරන්නට මාතෘකා ලෙස මම තැබුවේ ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත භික්ඛවෝ. මහණෙනි මේ ධර්මය සම ඖෂධයක් තුන් ලොවේහි නෑ. තමන්ගේ ජීවිතයේ නැමැති රෝගයේ සුවපත් භාවයේ උදෙසා මේ ධර්මය නැමැති ඖෂධය පානය කරන්න කියන එක තමයි තථාගතයන් වහන්සේ අවවාදය. පින්වත්නි මේ ධහමේ තන්හි සඳහන් වෙනවා යම් යම් රෝගං වදති අත්තනෝ මේ තමාය කියලා හිතාගෙන ඉන්නේ රෝගයක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන තැන්. මේ ආත්මය කියන්නේ මේ මම කියන්නේ මේ තමාය කියන්නේ රෝගයක් කියලා. අපිට තේරෙන තාලෙන් කායික රෝගයි මානසික රෝගයි කියලා දෙකක් තියෙනවා. මේ කය කියලා මම කියලා හිතාගෙන ඉන්නවා නම් එයත් රෝගයක්. මේ හිත කියන්නේ මම කියලා මගේ ආත්මය කියලා දෙයක් හිතාගෙන ඉන්නවා නම් ඒකත් මානසික රෝගයක්. මේ කායික මානසික කියන රෝග දෙකින්ම ඇලලිච්ච මේ පංච උපාදානස්කන්ධයට යම්කිසි කෙනෙක් ආවඩනවා නම් යම්කිසි කෙනෙක් අවිද්‍යාවෙන් පෝෂණය කරනවා නම් මේ සසර ගමන දිගු කරගන්නවා නම් ඒකේ නැවතීම පිණිස නිමාව පිණිස සංසිඳීම පිණිස මේ ධම්මග අනුගමනය කරගත යුතුම වෙනවා. මේ රෝගේ නැමැති ජීවිතයෙහි සුවපත් භාවයේ උදෙසා ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්නට වෙනවා. කවරනම් ඖෂධයක්ද? සතර සතිපට්ඨානයේ නැමැති ඖෂධය මේ මිනිස් ජීවිතය තුළ නිරන්තරයෙන් පානය කරගත යුතු වෙනවා. ඔබ සියලු දෙනාම ඒ වෙනුවෙන් බොහෝ කැපවුණු හැකි හැම අවස්ථාවකම ධර්මයට නැඹුරු වුණු ජීවිත ඇතුව කටයුතු කරන පිරිස. ඒ නිසා හැම දෙනාම උත්සුක වෙන්නට ඕන. ඔබ හොඳට අහලා තියෙනවා කන්දරක සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පෙස්සක කියන ඇතරුව පුත්ත නැත්තං ඇත්තු බලාගන්න මේ පුද්ගලයාට බුදු පියාණන් වහන්සේ ඒ ඇතරු පුත් පෙස්සක බුදු පියාණන් වහන්සේට දන්වා සිටිනවා ගිහියෝ හැටියට බුදු පියාණන් වහන්සේ අපි මේ ජීවිතේ බොහෝ කම්කටොළු බාධක සහිතව ගෙවන ජීවිතයක් තියෙන්නේ. මේ නගරයට ඇවිල්ලා මිනිසුත් එක්ක සැරිසරලා කපටිකම් මුලා වංචාවන් සිද්ධ කරමින් ඔවුනොවුන්ට වංචාවෙන් කටයුතු කරමින් කපටිකම් කරමින් ජීවත් වෙන්න වෙලා තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ තථාගතයන් වහන්සේ අනුදැන වදාළ විදිහට සසර දුක් කෙලවර කරගන්නට සතර සතිපට්ඨානය හැකි හැම අවස්ථාවකම සිහි ගන්වමින් වඩා වර්ධනය කරගනිමින් කටයුතු කරන අතර අපි
සාමාන්‍ය ජීවිතයේදී කොහොමද පිළිපදින්නේ කියන කාරණාව මේ පෙස්ස කියන ඇතොරපුත් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. තථාගතයන් වහන්සේ දක්වන මේ දහම් කාරණේ මතුවට විස්තර කරන්නට තබා සිරිත් පරිදි අපි මේ සඳහන් කළ දහම් පාඨයට මාතෘකා කළ ධම්මෝසද සමන්නත්ති ඒතං පිබවත භික්කවේ මේ ඖෂධේ පානය කරගන්න මහණෙනි ජීවිතේ නැමැති රෝගයේ සුවපත් වීමට කියලා මේ දක්වපු කාරණේ ඔබට මට සිහිනුවණ ඇති කොයි කාටත් සාමාන්‍ය වශයෙන් මේ ජීවිතයේ තියෙන නානාවිද දුක්ඛ දෝමනස්යන්ට අත්විඳපු සැක නැතිව අනාගතෙත් අත්විඳින්න තියෙන එදිනෙදා කටයුතු වුණත් සෙමින් විමසා බැලුවොත් සුවපත්ව පසු වුණු මොහොතවන් නැති මේ පීඩා කර වූ පංච උපාදානස්කන්ධයක වෙහෙසාපි ධර්මයත් එක්ක සමීප වෙන්න මනවින් දැනගන්නවා. මේ තණ්හාවෙන් පටිබද්ධ වෙච්ච වැලිලා තෙරපිලා තියෙන මේ ජීවිතේ නැමැති මුලාවත් එක්ක බොහෝ සෙයින් පීඩාවටපත් වෙනවා අපි. බුදු පියාණන් වහන්සේ ඒක නිසා දක්වනවා මේ ධර්මයේ ගැනම අපි අද කාරණාව ඉදිරියට අරගෙන යන් මේ පුසොන්පුර 15වක පෝය දවසක ධර්මයේ ආලෝකයේ ලැබිච්ච පිරිසක පරම්පරානු යාත වර්තමාන පින්වත් පිරිස් හැටියට ඔබ මෙහෙම කල්පනා කරගන්නට වෙනවා. ඔබට හුරු පුරුදු දහම් පාඨයක් තියෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මය කියනකොට චතුරාර්ය සත්‍ය දහම එසේත් නැත්නම් සතර සතිපට්ඨාන ධර්මතාවය මේ කියන්නා වූ ඔබ වඩා වර්ධනය කරගන්න ඔබ ධර්මය හාලා සලකන කවර කාරණාවක් හෝ හිතට නගාගෙන හේතුව තමයි ධම්ම කියන වචනේ පාවිච්චි වෙනකොට යථාව සරස ලක්ෂණ කියන මේ භාෂා ප්‍රයෝගයට අනුව එකම ශබ්දය එකම හැඩය එකම වර්ණයන් කීවහම බලන්න පාඨවලට කියනවා අකුරු වලට කියනවා කුල ගෝත්‍ර වලට කියනවා. ඒ නිසා මම මෙතනදී වර්ණ කියන වචනේ පාවිච්චි කරේ අකුරු වලට. එකම අකුරු එකම ශබ්ද රූප එකම හැඩතල හැබැයි යෙදෙන විදිහට භාවිත වෙන විදිහට අර්ථය වෙනස් වෙනවා. ඒකට කියනවා යථාව සරස ලක්ෂණය කියලා භාෂාවක තියෙන. ධම්ම කියන කොටත් එහෙමයි. නානාවිධ අර්ථයෙන් ධර්මය කියන එක ඔබ අප හැමදෙනාම තම තමන්ගේ පරිමාණයට අනුව තේරුම් අරගෙන ඉන්නවා. අහලා තියෙනවා. අහලා දැනගෙන ඉන්නවා. පුදුම තරම් හොඳ දෙයක් ඒක. පුදුම තරම් හොඳ දෙයක් ඔබ අහුවනම් ජීවිතේ යම්කිසි මොහොතක් ජීවිතේ කන යොමු කරගෙන හිටියානම් තථාගතයන් වහන්සේගේ පණිවිඩයට ඇස් පියාගෙන කල්පනා කරලා මෙනෙහි කරලා සතුටු වෙන්න මං ජීවිතේ මේ කන් දෙකත් එක්ක ඉපදිච්ච එකේ ඵලය මම යන්තම් හරි භුක්ති විඳාය මින් ඔබට ඇති වෙනත් සුවයක් වෙනත් පණිවිඩයක් නම් Tamanගේ ජීවිතයෙහි දුක් කෙලවර කරගන්නට නොලැබෙන බවට සිහි කරමින් සතුටු වෙන්න. ඒක මේ ලංකා ධර්ණිතලයේත් මම හිතනවා මේ සිංහල භාෂාවත් පාලි භාෂාවත් කියන මේ භාෂා දෙක තුල තියෙන අත්‍යන්ත බන්ධනය මේ ලෝකේ වෙනත් භාෂා දෙකක් අතර නැති තරමට. ඒ නිසා අදටත් මේ ධර්මය වටහා ගන්නට ඒ වාගේම මේ ධර්මය පිළිබඳව පිළිපදින්නට ඊ타ත්ම පහසුකම් ඇතිව ඒ වාගේම මනාව වූ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සිව් පිළිසිඹියා ගුණ දහම් ඇතිව ගිහි පැවිදි දෙපිරිසක්ම මේ භාෂාව තුල මේ ධර්ම මාර්ගය වඩමින් රකිමින් බෙදමින් ධරමින් ඉන්න යහපත් වූ භාෂා උපකුලකයක් පවුලක් තමයි මේ සිංහල භාෂාව දරන දකින කතා කරන මිනිස්. ඒක මම ගෝත්‍රවාදීව කරන ප්‍රකාශයක්.
එහෙම නෙමෙයි. ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒ සංස්කෘතික වටපිටාව, ඒ වචනයන් වලින් මතු කරලා දෙන ජීවිත අත්දැකීම, ජීවිත දැනීම, හැඟීම වෙන කාරණාවන් වලින් සිදු කරන්නට නොහැකි තරමටයි කියන එක තමයි අපේ වැටහීම. ඒ නිසා පින්වත්නි, මේ කාරණාවන් තුලින් මම මේ සඳහන් කළේ ධර්මය කියන එක දැන දරා ගන්නකොට, ධර්මය කියන වචනය ඇහෙනකොට කෙනෙක්ට චතුරාර්ය සත්‍ය ධර්මය කියලා හිතෙන්නට පුළුවන්. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් සතර සතිපට්ඨාන ධර්මය කියලා. පටිච්ච සමුප්පාද ධර්මය කියලා හිතෙන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හිතෙන්න පුළුවන්. මේ කවර ආකාරයකින් හිතුණත් සියල්ල සංග්‍රහ වෙච්ච චතුරාර්ය සත්‍ය ධර්මතාවයයි මේ කියලා දරා ගන්නවා නම්, හැඟෙනවා නම් ඒක ඊටාම වටිනා දෙයක්. චතුරාර්ය සත්‍ය කියපුවාම පටිච්ච සමුප්පාද ලක්ෂණයේ තුලින් හඳුනාගත් අනිත්‍ය සංයුක්ත, අනිත්‍ය කැටි වූ දුක්ඛ සත්‍ය පිළිබඳව ප්‍රකාශයකට අපි යොමු වෙනවා මේ වචනේ කියවෙනකොට. තණ්හාව ඒ තැන්හි බැඳී යන, ඒ තැන්හි ඇලී යන මේ තණ්හාව පිළිබඳව, සමුදය පිළිබඳව මේ දුකෙහි අපි ඒ අර්ථය දරා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ සමස්ත දුක කෙලවර කොට ගත හැකි තණ්හාව සම්පූර්ණ වශයෙන්ම දුරු කළ, තණ්හාව නැති නිරෝධ ලක්ෂණය පිළිබඳව අදහසක් ඇති කර ගන්නවා. හතර වෙනුව එකම මඟ ජීවිතයේ දුක කෙලවර කරන්නට සම්මා දිට්ඨිය ආදී කොට ඇති, සම්මා සමාධිය අන්ත කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අදහසක් අපේ හිතලට ධර්මානුකූලව පැන නගිනවා. ඒ නිසා මුලින් සඳහන් කළ ආකාරයටමත් මේ අවස්ථාවේදී මතු කළ සුනාත ධාරේත චරාත කවරක්ද චතුරාර්ය සත්‍ය ධර්මය කියන කාරණය ඔබට මට හොඳට හුරුපි මේ බණ අහලා. ඔබ මේ ධර්මය අහනවා. නැහැයි කියන්න බැරි මට්ටමට මේ ධර්මය දරා සිටිනවා. ඒ වාගේම මම අර කන්දරක සූත්‍රයේ මතක් කරා වගේ පෙස්ස කියන මේ ඇතරු පුත්‍රයන් වගේ ගිහි ඔබත් මේ සතර සීවටන්, එහෙම නැත්නම් සතර සතිපට්ඨාන ධර්මයන් වඩා වර්ධනය කරගන්නට ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනවා. ඒ වාගේම සට කපට කම්මැද්ද මේ ජීවිතයේ ඊටාම යහපත්ම ආකාරයකින් ගෙවන්නට උත්සාහ දරමින් ඉන්න. බුදු පියාණන් වහන්සේ මේ පණිවිඩය දුන්නේ විශේෂ හේතුවක් මත. ඒ නිසා මම ඒකයි දෙවනුවටවත් ඒ කාරණේ මතුවට තබලා අපේ ධර්ම කාරණයට ප්‍රවිෂ්ඨ වෙනවා. එහෙනම් ඔබ සුනාත ධාරේත චරාත ධම්මේ කියන ආකාරයට නානාවිධ ආකාරයෙන් බණ අහලා දහම් කරුණු දැනදරාගෙන ඒ දහම් කරුණු ජීවිතයේ උදෙසා උපයෝගී කරගනිමින් වාසය කරන පින්වත් පිරිසක්. සුපින්වත්නි, මේ ගාථා පාඨයට මුලින් තව ගාථා පාඨ 3ක් තියෙනවා. එතනදී සඳහන් වෙනවා ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි භෝකිච්ච මඤ්ඤප්පහාය කියලා ධම් පාඨ 3ක්. ධම්මං විනානත්ති පිතාච මාතා. ජීවිතේ අපි හැමෝම මූණ දීලා තියෙනවා අම්මා තාත්තටවත් පිහිට වෙන්න බැරි අනේක විද දුක් දුම්නස් වල. අම්මා තාත්තා මොන තරම් ආදරෙන් කිව්වත් මගේ හිතේ තියෙන දුක නැති වෙන්නේ නැහැ. මට උවමනාව තිබ්බත් මගේ අම්මා තාත්තා කියන නිසා මේ කාරණාවෙන් වෙන් වෙන්න, මේ දුකෙන් එතර වෙන්න කායික හෝ වේවා මානසික හෝ වේවා අපිට තේරෙන මට්ටමට අපි ගමු. පංච උපාදානස්කන්ධ මට්ටමකට ගිහිල්ලා ගැඹුරින් කල්පනා නොකර අපි තේරුම් ගමු, අපි හිතමු මගේ ජීවිතේ මම කොච්චරනම් දේවල් වලට මූණ දීලා තියෙනවද? ඒ වෙලාවේදී අම්මලා තාත්තලා ඇවිල්ලා මට උදව් කරන්න හැදුවත් ඒ දුකින්, ඒ කරදරෙන් මාව ගලව ගන්න බැරි වෙච්චි එදිනෙදා ජීවිතයේ අවස්ථාවන්ම සිය දහස් ගණනින් අපි පසු කළා නේද? එක දිනක ගත්තොත්, සියුම්ම ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණන් මේ හිත දුකටපත් වෙච්ච,
මේ කය දුකට පත්වෙච්ච තැන්වලට පිහිට වෙන්න අම්මටයි තාත්තටයි හැකියාවක් උනේ නැහැ. විශේෂම කාරණය උත්පත්ති කර අවස්ථාවකට සහයෝගය දැක්වූ උත්පත්තියට හේතු කාරණා වූ මව්පියන්ට කිසිම දරුවෙක් මහලු වෙන එක නවත්තන්න බෑ. අපේ අයිතිකාරයෝ අම්මා තාත්තා නම් මේ අම්මා තාත්තට ඒ වාගේම මේ දරුවට ඕන විදියට මේ මහලු වෙන එක නවත්තන්න බෑ. කිසිම අම්මෙක් කිසිම තාත්තෙක් තමන්ගේ දරුවා රෝගී ලෙස දකින්න කැමති නෑ. ඒක මහ පුදුමාකාර කම්පනයක් වෙන්න ඇති. දෙමව්පිය දරුවෝ කෙරෙහි තියෙන ආදර ගෞරවය දැක්කහම ධර්මානුකූලව ඒ බැඳී යාම පිළිබඳව ගැඹුරින් සලකගත්තාම හිතා ගන්න පුළුවන් තමන්ගේ දරුවෙක් ලෙඩ වෙනකොට තියෙන වේදනාව මොනතරම් ඇද්ද කියලා. ඒක නිසා මහලු වෙන එක නවත්තන්නත් බෑ, ලෙඩ වෙන එක නවත්තන්නත් බෑ. ලෙඩ වෙන එකට එහෙම දුක් වෙන දෙමව්පියෝ නම් තමන්ගේ දරුවෙක්ගේ මරණය තමන්ගේ ප්‍රාණය හා සදිසිව තමන්ගේ පණ හා සමානව වේදනාවක් කොට සලක ගන්නවා. තමන්ගේ මරණය හා සමාන. ඒ ප්‍රමාණවත් නැහැ. තමන්ගේ ජීවිතේ පුද දෙනවා. තමන්ගේ දුවදරුවන්ගේ ජීවිතේ රැකෙනවා නම්. තිරිසංගත ලෝකයේ පවා ස්වභාවය මේකයි. හැබැයි මේ සදාතනික සත්‍යවලට මේ ලෝකේ උත්පත්ති ලැබූ සියලුම සත්ව ප්‍රජාවට අයිති වෙන්නා වූ මූණ දෙන්නට වෙන්නා වූ මේ ස්වභාවයන් නැවත්වන්නට අබමල් රේණුවකින් පිටිපස්සට ඇද ගන්නට මේ තියෙන මහා සෙනෙහසට අපි සලකාගත්ත මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා දෙමව්පියෝ හැටියට නම් ඔබ මහ ඉහලින් තබාගෙන ඉන්න ඔය ආදර ගෞරවයට හැකියාවක් නැහැ. තමන්ගේ දුවා දරුවන් වෙනුවෙන් අබමල් රේණුවක මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කර. ඒ සෙනෙහස ඒ ආදරය බුදු පියාණන් වහන්සේ දක්වනම වෙලාවකට සම්බෝධයක් එහෙම නැත්නම් පලිබෝධයක් ගැටලුවක් හැටියට බුදු ඇසට පෙනෙච්ච සත්‍ය දෙස ඔබ දහම අහලා දරාගෙන හැකිතරුවින් කටයුතු කරනකොට එහි සත්‍ය වැටහෙනවා වගේ මේ කාරණාවන් වල සැක කරන්න තැනක්. ඒ නිසා පිහිට වෙනවයි කියලා හිතන මගේ රැකවරණයට ප්‍රාණයෙන් නුනත් ජීවිතේ දී හෝ ආරක්ෂා කරනවයි කියලා හිතන දෙමව්පියන්ට ධම්මං විනානත්ති පිතාච මාතා අපි සඳහන් කළ මේ චතුරාර්ය සත්‍ය නැමැති ධර්මය හැර ඔය කියන අම්මා තාත්තලාට කළ හැකි දෙයක් නැහැ. ඒක සත්‍යද ඒක අසත්‍යද කියන එක නුවණින් විමසන්නට තරම් ශක්තියක් තියෙන නිසායි ජීවිතේ සිව්පසක් දානෙන් ඔබත් මේ තුනුරුවන්ට උපස්ථාන කරමින් ජීවිතේ බොහෝ සෙයින් මේ ධම අහමින් දරමින් කටයුතු කරා. තමේව තානං සරණම් පතිට්ඨා තං ඒව කියලා කිව්වේ එයම කවරක්ද ධර්මයම සරණං පතිට්ඨා පිහිට කොට පවතින්නට චතුරාර්ය සත්‍යයට හැර අන් දෙයකට ප්‍රධාන දුක්ඛම් කටළු හතරක් තමයි අපි සඳහන් කළේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා. ඒ අර හැරිලා බැලුවොත් තමන්ගේ ජීවිතේ පිහිටක් නැතුව අසරණ වෙච්ච මොනතරම් වෙලාවල් නම් ජීවිතේ තිබ්බද පිහිට වෙන්න කට්ටිය දහස් ගණනින් බලන් හිටියත් අම්මා තාත්තා වගේ සත්‍ය වශයෙන්ම ජීවිතයෙන් හරි පිහිට වෙන කට්ටිය වටේ හිටියත් කරගන්නට දෙයක් නැති අඳ ගොළු බිහිරුව වගේ කෙවලා දාන්නට වෙච්ච මොහොතවල් කොච්චරනම් ජීවිතේ පසු වෙලා ගියාද. ඒකම තස්මාහි භෝ කිච්ච මඤ්ඤප්පහාය අන්න ඒක නිසා පින්වත්නි බොහෝ වූ කටයුතු අත්හැරලා දාලා බොහෝ වූ කටයුතු අත්හැරලා දාලා සුනහත ධාරේත චරාත ධම්මේ. එහෙමයි අපි 4 වෙනි දහම් පාඩේට එන්නේ. බොහෝ කටයුතු කියලා කීවහම බුදු පියාණන් වහන්සේ ජීවිකාව අත්හරින්නට උපදෙස් දීපු ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. පැවිද්දෙකුට වුණත් සම්මා ආජීවයෙන් කටයුතු කරන්නට පිඬු සිගා වඩිමින් සිව්පසය පරිභෝජනය කරමින් සිව්පසය ලබා දෙන පිරිසට සතුටු සිත් ඇති කරවමින් ධර්මානුකූලව අනුග්‍රහ සිද්ධ කරමින් යැපෙන්නා වූ යහපත් විදිහක් බුදු පියාණන් වහන්සේ අපිට
දේශනා කරලා තියෙනවා. කොච්චර සාර්ථක ගනුදෙනුවක්ද කියනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බත්තක්ගේ අනුමෝදිතුන්. දන් වළඳලා කෙලවර ධර්මයක් දේශනා කරන්න ඉඩක් තියෙනවා නම් ඒ කටයුත්ත ඒ දන් හැන්ද පූජා කළ කෙනා වෙනුවෙන් සිද්ධ කරන්න කියලා. ඒක නිසා පැවිද්දන්ටත් මේ ජීවිකාව අනුදැන වදාළ බුදු පියාණන් වහන්සේ ගිහියන් කෙරෙහි ජීවත් වීමේ කටයුතු වෙනුවෙන් පූර්ණ අයිතිය නිදහස ඉඩහසර දීලා තියෙනවා. හැබැයි ඊටාම කෙටි කාලයක් තුලදී අවිනිශ්චිත වූ ජීවිතයක බොහෝ කඩයිම් ලකුණු කරගෙන මේ කාලෙට මේ කොටස දුවලා ඉවර කරනවායි කියලා වර්තමානයේ අහිමි කරගත්ත ගෙවලා දාපු තරුණ යුගයක් අපිට තියෙන්න ඇති. අනාගතයේ එල්ලුනොත් එහෙම වර්තමානයේ අත්හැරෙන බව දැන් තමයි සමහර වෙලාවට තේරෙන්නේ. දැන් මේ කාරණාව තේරුණත් සමහර වෙලාවට අනාගතයේ අල්ල ගන්නවා නම් ඔබ දැනුත් හිතා ගන්න මම වර්තමානයේ මගේ ජීවිතය අහිමි කරගන්නවා කියන කාරණේ. ගිහිද පැවිදිද කියන කාරණයක් නෑ පින්වත්නි. අතීතේ හරි අනාගතේ හරි එල්ලුනොත් මේ අඩිය ගහලා ඉන්න ජීවිතේ සුවපත් භාවය ගෙනෙන මේ ජීවිතේ මේ ධර්මය කියන දේත් ඒ වාගේම මිනිස්සෙකුට යම්කිසි සුඛාස්වාදයක් තියෙනවා නම් ජීවිතේ මේ කියන්නා වූ සියල්ල අහිමිවීම එතනදී සිද්ධ. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරගන්නට ඕන බොහෝ කටයුතු යොදා ගන්න නැතුව ජීවත් වෙන්න. කටයුතු බහුල භාවය ඊටාම දරුණු දෙයක් අපේ ජීවිතයේ සතුට සොම්නස ගිලිහිලා ගිහිල්ලා ධර්මයේ නැති වෙන්නේ. ඇයි? කටයුතු බහුල වෙච්චාම අපිට උද්දච්ච කුක්කුච්චේ වගේ සාමාන්‍ය සරල අර්ථයකින් ගත්තොත් කැළඹිලි සහගතකමක් තමයි ජීවිතේ තියෙන්නේ. අර කටයුත්තට දුවන්න වෙනවා, මේ කටයුත්තට දුවන්න වෙනවා, කම්පා වෙන්න වෙනවා, හරියට සිද්ධ වෙන්නේ නැති වෙනකොට කේන්ති යනවා. වැඩ වැඩි වෙච්චාම කායික වශයෙන් මානසික වශයෙන් වෙහෙසටපත් වෙලා තීන මිද්දේ වගේ කම්මැලිකම බලවත් වෙනවා. එක කටයුත්තක් වෙයිදෝ නොවේදෝ කියලා සැකමතු වෙනවා. මේ වගේ ජීවිතේ කියන්න බැරි කළු අන්ධකාර වලාකුළු වලින් වැහිලා ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලා Tamanටවත් තේරෙන්නේ නැතුව යනවා. ඒක නිසා ඔබ සාංශාරික වශයෙන් යම් බඳු කුසල බල පූර්ණ වෙච්ච පින්වත් පිරිසක් ලෝකේ සුදුසු පරිසරයන්හි වාසය කරන්නට ශක්තිය ලැබිච්ච පිරිසක්. ඒ නිසා ඔය ලැබිච්ච යම් බඳු විවේකයක් තියෙනවා නම් ඒ සුදුසු පරිසරයන් මත ඒ දේ ජීවිතේ මනවින් භුක්ති විඳිමින් ධර්මානුකූල මෙනෙහි කිරීමකට ප්‍රවිෂ්ඨ වෙන්නට යම්කිසි කෙනෙක් අතපසු වුණා නම් ඒ අතපසු වීම පසක තබලා ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙන්න. යම්කිසි කෙනෙක් ඒ කටයුත්ත කරමින් හිටියා නම් ඒ කටයුත්ත තවත් තීව්‍ර කරගන්න වඩා වැඩි දියුණු කරගන්නට උත්සාහ කරන්න. එහෙම නැත්තම් මිනිස්සෙක් විනාශයටපත් වෙන එක දෙයක් තමයි බොහෝ කටයුතු ඇති බව. යෞවනං ධන සම්පatti ප්‍රබුක්තම විවේකිතා ඒකයික මප්පේ නර්තාය කිමු යත්‍ර චතුෂ්ටයන් කියලා මේ පෙරදිග මිනිසුන්ගේ ප්‍රකාශනයක් තියෙනවා, චින්තනයක් තියෙනවා. යෞවනය කියලා කියන්නේ මේ තාරුණ්‍ය කියලා කියන්නේ විනාශ මුඛයක්. මිනිස්සු හොඳට හරි නරකට හරි මෝරන්නේ මේ තාරුණ්‍ය කියන යුගය තුල. මේක හරි භාවිතයකට නිවැරදි දිශානතියකට යොමු කරගත්තේ නැත්නම් තරුණකම මිනිස්යාගේ මැදි වයස සහ මහලු බව බොහොම දුක් සහිත වෙනවා. ඒ වාගේම ධනය කියන දේ යම්කිසි කෙනෙක් නිවැරදි ආකාරයෙන් ඉපයීම හෝ භාවිතේ නොකළොත් ඒත් බොහෝ අනර්ථයන් ජීවිතේ කෙරෙහි පමුණනවා. ඒ වාගේම තමයි අධිපති බව, ප්‍රභුක්තාවේ කියන්නේ අධිපති බව, එහෙම නැත්නම් ප්‍රධානී බව, නායකත්වයේ වගේ දේවල් අවභාවිත වුණොත්, නිවැරදි දිශාවට යොමු නොවුනොත් ඒත් මිනිසෙක්ගේ පරිහානිය කියන කාරණේ සිද්ධ. ඒ විතරක් නෙවෙයි අවිවේකී භාවය, කටයුතු වැඩිකම මත ඇතිවෙන අවිවේකී භාවයත් ජීවිත අවුල් වියවුල් කරන. බණහන බොහෝ පිරිසක් ජීවිතේ මම හිතනවා විශ්‍රාම සුවය අත්විඳින පිරිසකුත් වැඩි සෙනග මේ ධර්මයට යොමු. නිකමට කල්පනා කරලා බැලුවොත්
තවත් ශක්තිය තියෙන නිසා පංචකාම සම්පත්තිය හොයා යන ගමනකට යෙදෙන්න පුළුවන් ඔබගේ ඇතැම් හිතමිතුරන් වගේ. හොඳයි අවලංගුම එහෙම නැත්නම් ජීවිතයේ අවසඟම වෙච්ච වෙලාවක ඔවුන්ගේ හිත මේ ඇසට කනට නාසයට අරමුණු හමු කරවන්නට අවස්ථාව නැතිව බොහෝ සෙයින් පීඩාවට පත්වන එක, දාහයට පත්වන එක ඔබට දකින්න අහන්න ජීවිතේ මේ වෙනකොටත් පුළුවන්කම තියෙනවා, මතුවටත් පුළුවන්කම තියෙනවා. එළිය බලනවට වැඩිය හොඳයි මගේ කටයුතු ගැනම මම හිතලා බැලුවොත් මම කාමභෝගී ජීවිතයකට නැඹුරු වෙලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතාවයන් අලුතෙන් නානාවිද විදිහට පෙර සුවය කැන්දූ විදිහට අපිට ගවේෂණයක යෙදුනොත් අලුතෙන් මේ ධර්මයන් හමු වේවා කියලා කයෙන්, සිතෙන්, වචනයෙන් ඒ වෙනුවෙන් බලයගෙන આવොත් ජීවිතයේ දුක කියන එක කෙලවරක් නැතුව එකතු කරගත්තා, ඒ වාගේම තැම්පත් කරගත්තා කියලා හිතාගත්තට කමක් නැහැ. එහෙම නැතුව ධර්මයෙන් විවේකයට ඇවිල්ලා මේ හමු වෙන්නා වූ එකතු කරගන්න නෙමෙයි, හොයලා ඇදගන්න නෙමෙයි, කැමති වුණත් අකමැති වුණත් මේ හමු වෙන්නා වූ රූපයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් මා පසු කර යන අයුරු යම් කෙනෙක් දකින්නට බලන්නට පුරුදු වෙලා හිටියොත් ඔය හමු වෙන දහම තුල තියෙන දුක මේ නැති වෙන දහම දැකීම තුළින් කෙවිලා සැනසීම කියන කාරණයට හිත යොමු කරගන්න. ඒක නිසා මේ බොහෝ කටයුතු දැනටත් කරනවා නම් ඒන් ටිකෙන් ටික ආත්මිදෙන එක ඊ타ත්ම සුවබර ජීවිතයක, සුවපත් වූ ජීවිතයකට කරුණු කාරණා වෙන බව බොහොම මෛත්‍රියෙන් මතක් කරනවා. ඒ වගේම මමත් අද එහෙම දහමක් තමයි බුදු පියාණන් වහන්සේ අපිට මේ බොණ්ඩ කියන්නේ. චතුරාර්ය සත්‍ය නැමැති ධර්මය. එහෙම බොනකොට බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා පංචමේ භික්කවේ ධම්ම ශ්‍රවණේ ආනිසංසා කතමේ පංච. ඔබ දන්නවා මෙතන ඉඳලා අසුතං සුනාති. නොඇසූ දේවල් ටිකින් ටික අහන්න ලැබුණා. එහෙම නැත්තම් මේ සද්ධර්මයේ වෙන ලෝකෙ කොහෙවත් අහන්න හම්බෙන්නේ නැහැ. කවරෙක්ගෙන් කොහොම අහන්නද? මේ ජීවිතයේ සැනසුම ගේන දේ නැහැ. එහෙම හමු වෙලා නැහැ. වෙන තැනක කියන්නේ චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය වෙන කවුරුත් උගන්වලා නැහැ. ශාස්ත්‍රවරු ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම ඇහැට යටයි, කනට යටයි. මේ කන දිනන මගක් කියපු ශාස්ත්‍රවරයෙක් හරි, ඇහැ දිනන මගක් කියපු ශාස්ත්‍රවරයෙක් හරි කවුරුත් එහෙම ලෝකේ නැහැ. ඒ මිත්‍යාවට වැටෙන්න එපා. කවුරු හරි කිව්වනම් කනෙන් ශබ්ද අහලා යම් බඳු නිදි පෙත්තක් දුන්නා වගේ වැඩක් කළේ. මොහොතකට සැනසෙන්නට නිදි වර්ජිත කිරීමක්, සිහි මුර්ජා කිරීමක්, එහෙම නැත්නම් අපි කියමු වේදනානාශකයක් දුන්නා වගේ වැඩක් තමයි කළේ. සහ මුලින් ගලවලා දාන වැඩපිළිවෙලක් කරා නම් ඒ අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ පමණයි. ඒක නිසා සමතන්නේ තියන්න තුන් ලෝවේ කිසිවෙක් නැහැ. පින්වත්නි, ඒ නිසා මේ පණිවිඩයේ ටිකෙන් ටික නොඇසපු දෙයක් අහන්න ලැබෙනවා මේ ධර්මයත් එක්ක, මේ ඖෂධයත් එක්ක. ඔබට ක්‍රිස්තු පූර්ව 237 දී, ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස මැදදී මිහිඳු හාමුදුරුවෝ ජම්බුදීපයෙන් ලංකා ධර්ණිතලයට ගෙනල්ලා ලංකාවේ මිනිස්සෙක් පැවිදි කරවලා ඒ රෝපණය කරපු මේ මහා විශාල නුගරුකෙහි ඵල අපි අදත් භුක්ති විඳිනවා. ඒ පරම්පරානුයාත උපාලි හාමුදුරුවන්ගෙන් පටන් ගත්ත මේ විනය පරම්පරාව අදටත් නොබෙඳී නොසැඳී ඒ උපසම්පදාව, ඒ සිවුර පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබෙන්න ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉඳුරන් සහිතව බණක් අහන්න පුළුවන් මිනිහෙක් හැටියට ඉපදිච්ච මේ සියලු දුර්ලභ කාරණියන් විතරක් නෙමේ සද්ධර්මයේ අදටත් ඇහෙන එක. මේ සියලු සම්පත්තීන් තියෙද්දී තවත් බ්‍රහ්ම සම්පatti, දිව්‍ය සම්පatti ප්‍රාර්ථනා කරන්න යන්න එපා. මේ අහපු නැති දේ අහන්න. ඒ වාගේම සුතං පරියෝදපේති. යමක් අහලා තිබ්බනම් ඒක තහවුරු කරගන්න. හොඳයි. මේ දේ මගහැරමින් තිබ්බේ. මේ දේ මම අදිෂ්ඨාන කරගන්නවා. පහසු නෑ.
පුරුද්දක් අනිත් පැත්තට හරවනවා කියන එක තරම් අපහසු දෙයක් තවත් නැහැ. අලියත් එක්ක ඇදලා ගන්න පුළුවන් මෙහෙට. හැබැයි මේ පුරුද්ද අනිත් පැත්තට හරව ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක්. කංකං විතරති. පුදුම සැකයකින් ජීවිතේ පසු වෙන්නේ. එදිනෙදත් එහෙමයි. ධර්මයේ ගැන හදාරද්දිත් එහෙමයි. ධර්මයේ හමු වෙලා ඥානයක් හැටියට විකසිත වෙනකනුත් ඒ සැකේ කවදාවත් නැති වෙන්නේ නැහැ. භක්ති ආදරයෙන් පිළිගන්නව කාරණේ වෙනයි. හැබැයි ඒ භක්තිය තුල අපි ජීවිතේ අපි හැමදාමත් දකිනවා යම් යම් වෙලාවට අරක හරිද මේක හරිද කියලා හිත පනින තැනට තියෙනකම් සැකේ කියන එක ධර්මයේ තුලත් පෝෂණය වෙනවා. මේ සැක දුරු වෙන්නට ඕන. එතකම් මේ දහම හමු වෙනකම් වෙන කරන්නත් දෙයක් නැහැ. සතර සතිපට්ඨාන දහම් වඩා වර්ධනය කරගන්න ඕන. මෙහෙම ගෙවන ජීවිතයක සැකතෙන් දුරු වීම පිණිසත් මේ ධර්මයේමයි උපයෝගී වෙන්නේ. දිට්ඨින් උජුං කරෝති. දිට්ඨිය ඍජු වෙනවා. නිවැරදි මාවතකට යොමු වෙනවා. ධර්මයේ හින්දා. පින්වත්නි මොන දිට්ඨියද? මම සති කීපයකම මතක් කළා. නැවත නැවතත් අහන්න සලස්සනවා මොන දිට්ඨියද මේ? මම විනාඩියක් දෙකක් වැඩිපුර හරි අරගෙන මේක පොඩ්ඩක් කියන්නම්. සුපින්වත්නි සක්කාය දිට්ඨිය ඍජු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය ඍජු වෙලා සම්‍යක් දෘෂ්ටියක් බවට පත් වෙනවා. කවරක් නිසාද? සක්කාය දිට්ඨිය දුරු වීම තුලින්. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියනකොට මම දුරු වෙනවා. ඒ වාගේම මගේ ආත්මය කියන දේ දුරු වෙනවා වගේ අදහසක් එනවා තමයි. හැබැයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ අපේ අරුම පුදුම හිතුවිල්ලක් තියෙනවා, සංකල්පයක් තියෙනවා නිරන්තරයෙන් ඇති වෙන මම කියලා. මම කියන එක නොබැඳී ඇති වෙනවා. දහම් ඇති කල්ලි මේ පැන නගින වේගයට මම කියන කෙනා පුදුම විදිහට මගේ හිතටම පේනවා, දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙන දියක් ඉඳලා නෙවෙයි. සක්කාය දිට්ඨිය නිසා. මොකක්ද? පංච උපාදානස්කන්ධේහි ඇතිවීම තුල මේ මම කියන කෙනා පේනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ අපි දන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධයක පෙරලියක් බව. ශාන්තිනායකයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට තමයි පෙන්නලා දෙන්නේ පංච උපාදානස්කන්ධය කියන මේ හේතු කාරණා පහ ගැන ඔබට තියෙනවා වැරදි දැකීමක්. මොකක්ද ඒ දැකීම? අන්නේ දැකීම තමයි මේ පංච උපාදානස්කන්ධයට මම කියලා හිතෙන එක. පංච උපාදානස්කන්ධයට මම කියලා හිතෙන වැරදි දෘෂ්ටියක් ඔබට තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට මේකෙන් හැදෙන දැකීම දෘෂ්ටිය තමයි මම කියන දෘෂ්ටිය. පින්වත්නි, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ නොබෙදෙන එක්ක ඇති වෙලා තියෙන හුදකලා නොවන මේ ධර්ම පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේ ධර්මතා පහ පිළිබඳව ඔබට තියෙන්නේ මායාවක්. ඒ මායාව තමයි මම කියන මායාව. සංකල්පයක් මේක. මේක ඔබට තියෙන වැරදි කල්පනාවක් මේක. බුදු පියාණන් වහන්සේ කියනවා එහෙනම් මේක පංච උපාදානස්කන්ධයක් බව දැනගන්න. අන්න සක්කාය දිට්ඨිය දුරු වෙනවයි කියලා කියන්නේ මම කියන තැනින් නෙමෙයි. පංච උපාදානස්කන්ධයක් බව හඳුනා ගැනීම සිද්ධ කරන්නට තරම් නුවණ විකසිත වෙච්චහම එයා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දැකීම මම කියලා හිතෙන හැඟීම පිළිබඳව නිවැරදි අදහසක් ඇති කරගන්නවා තමන් තුලින්ම මේක දැකලා. එතකොට එයාට සක්කාය දිට්ඨිය දුරු වුණාය කියලා කියන කාරණය, ගැඹුරු කාරණය, පළවෙනි සංයෝජනයේ මිදුනාය කියන කාරණය කියන. එහෙමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන මම කියන දැක්ම දුරු වෙනවා. මම දුරු වෙනවා නෙමෙයි. උපාදානයේ දුරු වෙනවත් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන කවදාවත් නොඇසු බුදු කෙනෙක්ම පෙන්වලා දීපු මේ සත්‍යය පිළිබඳව දැක්ම ප්‍රකට වෙනවා. අන්න එදාට මේ බොහෝ වැඩ කටයුතු ටික අත්හැරලා දාලා මේ කාරණේ කරගත්ත එකේ
වටිනාකමක් තේරෙනවා. මතුවට අත්‍යවශ්‍ය කියලා කාරණාවක් නැති වුණත් ජීවිතේ ආජීවයට යොමු වෙච්ච දිවි පැවැත්ම උදෙසා මේ ධර්මය සමස්තයක් වශයෙන්ම ජීවිතේ නිවීම කරා පැමිණවීම සඳහා උපයෝගී වෙන මේ පැවැත්මට අවශ්‍ය කාරණු කාරණාවන් වෙනුවෙන් ජීවිතය යොදා ගනිමින් ඒ කරන කටයුතු පිළිබඳවත් සතර සතිපට්ඨාන ධම වඩා වර්ධනය කර ගනිමින් කටයුතු කරනකොට දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති. හිත පැහැදෙන්න මිනිස්සෙක් ඔය කරුණු කාරණා ටික කරගන්න ඕන. ධර්මය අහලා මේ අහන ගමම්ම මතුවට මේ කියන ඕනම කාලත්‍රයේ ඕනම තැනකදී යම් කෙනෙක් සිහිනුවණින් නම් ඔහු සතුටු සිත භුක්ති විඳිනවා. හමු වෙන දේ පස්සේ යන්න ගියොත් නැවත දුක තැම්පත් වෙනවා. ගිලිහෙන දේ දෙස බලමින් අනිත්‍ය දුක්ඛ අනාත්ත ලෙස දැකීම ඔබ විවේකයට සතුටට පමුණවනවා ජීවිතේ. ඒ නිසා එවැනි දහම් මාවතක එවැනි ඖෂධයක පිහිට විඳින ඔබ කරන්දක සූත්‍රයට යොමු වෙන්නට බුදු පියාණන් වහන්සේ දක්වපු මඟ අපි මාතෘකා කරන්නට යෙදුනා. ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත බික්කවෝ. මේ ධර්මය කියන්නේ මොකක්ද? ඔබ මේ ධර්මය අහමින් මේ ගත කරන ජීවිතයේ තියෙන වටිනාකම කුමක්ද කියන කාරණයට ඇවිල්ලා ධර්මදේශනාවේ කාලහෝරාවන් නිමා වෙන මොහොතක මම ඔබට පළමුව දෙවනුව සිහිපත් කරපු තුන්වෙනුවේ පැමිණෙන මේ කරන්දක සූත්‍රයේ පෙස්සක ඇතුරු පුට්ට බුදු පියාණන් වහන්සේ දෙනවා සීමාවක්. හොඳයි. ඔබ ඔබේ ඔය අවිවේකී ජීවිතයේ සට කමටකම් මැද ගෙවනවා නම් ඔබට හැකි අවස්ථාවක මෙවැනි දේ කරනවා නම් සතර සතිපට්ඨාන ධම් වඩා වර්ධනය කර ගැනීමත් ඊටාම වටින දෙයක් පෙස්සක. මේ වෙලාවේදී පෙස්සක අහන අපි කොහොමද කටයුතු කරන්නේ බුදු පියාණන් වහන්සේ ගිහියෝ හැටියට කියලා. මේ කටයුතු කාරණා අඹදරුවන් රකිමින් පෙස්සක ලෝකේ තියෙනවා පුද්ගල චරිත 4ක්. මේ පුද්ගල චරිත 4න් වඩාත්ම යහපත් චරිතය වෙන්න ඔබ අදිෂ්ඨාන කරගන්නවා නම් ඒක ඔබගේ ජීවිතයට බොහෝ සුව පහසුකම් ඔබගේ ඔය ලෞකික ජීවිතය යහපත් තැනකට පමුණවන්න උත්සාහ කරයි. බුදුහාමුදුරන්ගේ ගැඹුරු තැනට අපි යන්නේ නැහැ. ඔබ දන්නවා ඔබගේ පරිමාව ඔබගේ කොටස මොකක්ද කියලා. භික්ෂු ජීවිතයක් හැටියට භික්ෂු ජීවිතයේ පරිමාණය පරිචය කොටස මොකක්ද කියලා භික්ෂුව දැනගන්නවා. ඔබත් ගිහි ගෙදර ඉද්දි සමාජයේ ඉද්දි ඒ සමාජයෙන් ඒ සමාජයට සාර ධර්ම ගුණ ධර්ම විවිධාකාර වෙනවා. ඔබට හොඳ අත්දැකීම් බහුල පොහොනා මිනිස් සම්පතක් ඔබ. මම මේ ඔබ කියලා කියන්නේ මේ බණ අහන පිරිස අපිත් එක්ක. ඔබට තියෙනවා සංස්කෘති ගණනාවක මේ දේ යහපත් මේ දේ අයහපත් කියලා බෙදපු වෙන් කරපු ධර්මතාවයන් ඔබට හමු වෙලා තියෙනවා. දේවල් ඔබට හමු වෙලා තියෙනවා. ජීවිතේ මෙන්න මේ කාරණේ හොඳයි කියලා යම් සංස්කෘතියක කිව්වොත් ලංකාවේ සංස්කෘතියක කිව්වොත් ඒක එංගලන්තයට එනකොට ඒක එහෙම නෙමෙයි. ඒක නෝවේජියානු කලාපයට එනකොට ඒක එහෙමත් නෙමෙයි. ඒක යුරෝපේ වෙනත් තැනකට වෙනකොට ඒක එහෙමත් නෙමෙයි. අප්‍රිකාවට කොහොමත් නෙමෙයි. මෙන්න මේ වගේ සමාජ සාර ධර්ම තියෙනවා තනින් තැනට වෙනස් වෙනවා. නමුත් සාමූහික ගත්ත තීරණයන් තුල සමහර දේවල් ඒ කලාපවල ඒ ප්‍රදේශවල සම්මත වෙලා තියෙනවා. ඔබගේ ජීවිතේ හොඳ නරක තීරණය වෙන්නේ අන්නේ සාමූහික තීරණය මත. මේකට සමාජ සංස්කෘතික වටපිටාව කියලා කියනවා. බුදු පියාණන් වහන්සේ ගිහියෙක් හැටියට පෙස්ස කියන මේ අද්ගොව්වට දෙන උපදේශය පෙස්ස ඔබ දන්නවා මේ ජීවිතයේ ඔබ දන්නා පරිමාණයෙන්. එහෙම කියනකොට ඔබත් ඒ විදිහට හිතන්න ඔබ දන්නා පරිමාණයෙන් වැඩිහිටියන් හැටියට කොමක්ද හොඳ මේ සමාජයේ කොමක්ද නරක කියන එක පිළිබඳව තීරණයක් ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඔබ දන්නවා ඔබේ පරිමාණය කුමක්ද කියන එක. ඒ දැනගන්නේ ඔබ කවර ආකාරයෙන් කැමැතිද අකමැතිද කියන එකත් සමාජයේ විසින් සම්මත කරගත්ත පරිමාණය කවරක්ද කියන එකත් මත. බුදුහාමුදුරුවෝ කියනවා ඔන්න ඔය මිනුම් දණ්ඩට අනුව පෙස්ස සමහර මිනිස්සු ඉන්නවා තමන් දුකටපත් වෙමින් අනිත් මිනිස්සුන්ව සතුටු කරන જાතියේ මිනිස්සු ඉන්නවා. ඔබ
හැමදාම නැතත් ජීවිතේ යම් යම් අවස්ථාවලදී ওই වගේ චරිතයක් වෙලා ඇති. නැත්තම් ඔබ නිරන්තරයෙන් එහෙම කරන නිසා ඔබ ඒ වගේ චරිතයක් වෙන්න ඇති. සමහර මිනිස්සු ඉන්නවා පෙස්සක අනිත් මිනිස්සුන්ට කවරක් වුණත් කමක් නැහැ. මොන අයහපතක් වුණත් කමක් නැහැ. ප්‍රසිද්ධ දේ විදිහට කියනවා නම් කාට හෙන ගැහුණත් කමක් නැහැ. මම හොඳින් හිටියොත් ඇති කියලා හිතන જાතිය මිනිස්සුත් මේ ලෝකේ පෙස්සකෝයි දෙවෙනි පිරිස. එහෙම අවස්ථාවන් වලට පෘතජ්ජනෝ හැටියට අපි කොයි කවුරුත් මුණ දීලා ඇති. අනිත් මිනිස්සයා ගැන හිතලා හිතුවොත් මට බේරෙන්න බෑ කියන නිදහස් පාටේ හරි ඉදිරියට අරගෙන අනිත් මිනිහා දුකටපත් වුණත් මම සුවපත්ව ඉන්නවා කියන තැනට අනිත් සත්වයා දුකටපත් වුණත් මම සුවපත්ව ඉන්නවා කියන තැනට කටයුතු කරගෙන තියෙනවා අපේ තෘෂ්ණා සහගත පෘතග්ජන මනස. තුන්වෙනි පිරිස තමනුත් දුකටපත් වෙනවා. නැත්තම් සමාජ විරෝධී එහෙම නැත්තම් ජීවිතේ තමන්ටම තේරෙන වැරදි ක්‍රියාකාරකම් වල යෙදෙනවා. අනුන්ටත් ඒ දේ භුක්ති විඳින්න දෙනවා. අනුද්දත් ඒ අත්දැකීම ලබා ගන්නට බෙදා හදා ගන්නට දුකටපත් වෙන්නට කරුණු කාරණා සලස්සනවා. මේ විදිහට ගෙවන තුන්වෙනි චරිතෙත් අපේ සමාජයේ ඒ වාගේම යම් යම් අවස්ථාවලත් චරිතයක් හැටියට මමත් ඔබත් මේ චරිතේ භුක්ති විඳලා ඇති භුක්ති විඳිනවා ඇති මතුවටත් කරાવી. හතරවෙනි අවස්ථාව තථාගතයන් වහන්සේ දක්වනවා තමන්ටත් යහපත කරගන්නවා. සුවපත්ව ඉන්න කටයුතු හදා ගන්නවා. අනුන්ටත් සුවපත්ව ඉන්න යහපත්ව ඉන්න කරුණු කාරණා සලස්සලා දෙනවා. මෙන්න මේ කියනා වූ ශ්‍රේෂ්ඨ හතරවෙනි චරිතෙත් බුදු පියාණන් වහන්සේ යහපත් කියලා දක්වපු මේ හතරවෙනි පුද්ගලයාත් අපේ සමාජයේ අපේ ජීවිතය තුළ ජීවත් වෙනවා සැරිසරනවා. මේ කාරණා හතර කියලා දෙනවා බුදු පියාණන් වහන්සේ. ඔය කියන පුද්ගලයෝ හතර දෙනාගෙන් හතරවෙනි පුද්ගලයා හරිම ශ්‍රේෂ්ඨයි පෙස්සක සමාජ සද්ධර්ම චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව තමනුත් සුවපත්ව අනුන්ටත් සුවපත් භාවයේ කැඳවන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වටිනවා. හැකි වෙලාවක ඔබ සතර සතිපට්ඨාන දහම් වඩා ගන්නවා නම් ඊටාම යහපත් පෙස්සක ඔබට කටයුතු කාරණා බොහෝ ඇති. එහෙනම් නික්ම යන්න කාලය හොඳයි නම් නික්ම යන්න කියලා බුදු පියාණන් වහන්සේ පෙස්සට කියනවා. පින්වත්නි ඔබත් මේ පෙස්ස වගේ හැකි හැම අවස්ථාවකම ධම්මග වඩා වර්ධනය කරගනිමින් ජීවිතේ තමන්ටත් අනුන්ටත් ඔබ දන්නා තරමින් යහපත සිද්ධ කරන්නට අදිෂ්ඨාන ඇති කරගන්නවා නම් මිහිඳු හාමුදුරුවන්ට කරන ගෞරවයක්, බුදු පියාණන් වහන්සේට කරන ගෞරවයක්, ධර්මයට කරන ගෞරවයක්, තුනුරුවන්ට කරන ගෞරවයක්, තුනුරුවන් පිදීමක් කියන තැනින් සිත සතුටු කරගන්නට ඕන පින් දහම් වඩා වර්ධනය කර. මෙහෙම කියලා පෙස්ස ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ගෝලියෝ ටිකට කතා කරනවා. තමන් වහන්සේගේ ඒ වෙලාවේ ආරාමේ වැඩ හිටපු සවැත් නුවරමයි ජේතවනාරාමෙමයි කතා කරලා කියනවා මේ පෙස්ස කියන මිනිස්සයා බොහෝම වටිනා කියන ගිහි පුද්ගලයෙක්. එතුමා ජීවිතේ ගිහියෙක් හැටියට ඉතාම වටිනා කියන ජීවිතයක් ගත කරන ඇත්ගොව්වෙක්. බුදු පියාණන් වහන්සේ එහෙම වර්ණනා කළා නම් ඔබටත් බුදු මුවින් වර්ණනා වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න අදටත් පුළුවන්කම තියෙනවා. බැරිකමක් නැහැ. ඒ නිසා ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයටම එහෙම යුතුයකමක් තියෙනවා. ඇයි? පෙස්සවේ යවලා බුදු පියාණන් වහන්සේ හාමුදුරුවන්ට එන්න කියලා හාමුදුරුවන්ට කියලා දෙනවා මේ ධර්ම කාරණා හතරම ඔය පඩියෙන් බැහැලා. තමන්ට කරදරයක් නැතුව කොහොමද අනුන්ට කරදරයක් වෙවි ඉන්නේ? අනුන්ට කරදරයක් වෙවි තමන් හොඳට ඉන්නේ කොහොමද? ඒ වාගේම තමන් කරදරයටපත් වෙවි අනුන්ට කරදර දිදී ඉන්නේ කොහොමද? දෙගොල්ලටම කරදරකාරයෙක් වෙන්නේ කොහොමද? ඒ වාගේම දෙගොල්ලටම යහපත් භික්ෂුවක් වෙන්නේ කොහොමද කියන කාරණේ ඔය මට්ටමින් බැහැලා ඊටා ගැඹුරින් නිවන් මඟ කෙලවර කරගත් ධර්ම මාර්ගයක් පැවිද්දන්ට බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේදීම දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඔබටත් පැවිදි අපිටත් සැනසෙන්නට පුළුවන් ඖෂධයක් දේශනා කළ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නැමැති මේ ඖෂධය තාමත් නිරුපද්‍රිතව තියෙන යුගයක සුවිශේෂයෙන් හෙට පොසොන් පුරසඳ පායන දවසක දැනට වසර 2000කටත් ඉහතදී ඒ සඳ කිරණ නැමැති ධර්මාලෝකයෙන් ඔපවත් වෙච්ච ජාතියක දීපයක
කුලයක මවක උත්පත්තිය ලැබපු ඔබ අප හැමදෙනාම සතුටු සිත් ඇති කර ගනිමින් ධර්ම මාර්ගයේහි ධර්ම මාවතෙහි අදිෂ්ඨානශීලී බුද්ධ ශ්‍රාවකයන් හැටියට පියනගන්නට තීරණය කර ගනිමින් මේ ධර්ම අනුශාසනාව අවසන් කරමු. ගිහි පැවිදි ඔබ අප කාටත් ධර්ම අවබෝධය වේවා. මේ ධර්මයට ආරාධනා ලැබ දහම් ශ්‍රවණය කර සියලු දෙවි දේවතාවුන්ට මේ පුණ්‍යානුමෝදනාව හේතුවෙන් ධර්ම අවබෝධයට ඉඩහසර මග සලකුණු සැලසේවා. දෙවියන්ට පින් ලැබේවා. ඔබ නමින් මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍යානුමෝදනාව වේවා. සකල ලෝකවාසී දෙව් මිනිසුන්ට සාංසාරික දුක් කෙලවර කොටගත් උතුම් වූ නිවන් දහම් උදෙසා අප සිද්ධ කළා වූ මේ පින්කම් දහම් අනුමෝදන් වේවා කියන මෛත්‍රී සිත් ඇතිව හැම දිනාම සාදුනාදෙන් මේ ධර්ම දේශනාව අවසන් කරමු. සම්මා සම්බුදු සරණයි.